ආයුබෝවන් විශ්ව ශක්ති දහම් YouTube චැනලය වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. වරම්ලාභී දරුවන්ට, යෝගීවරුන්ට, ශක්ති භාවනා වඩන්නන්ට, විශ්වයේ දැනුම ගවේෂණය කරන්නන්ට සහ ඔබ සැමට දැනුම ලබා දීමට විශේෂයෙන් මෙම චැනලය මගින් අප බලාපොරොත්තු වනවා. වීඩියෝවක් දාපු සැනින් නැරඹීම සඳහා බෙල් අයිකන් එක ක්ලික් කර අප සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයුබෝවන් වරම්ලාභීන්ගේ වරම් බලයන් ඉහළ දමා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව මම යම වීඩියෝ කීපයක් මීට පෙර මම දාලා තිබුණා. මේකෙන් යම් අය මගෙන් ගැටලු විමසලා තිබුණා මේ කාරණාව තවදුරටත් දීර්ඝව විග්‍රහ කරන්න කියලා. මේ වරමකින් ඉහළට යාම විග්‍රහ කළොත් මේක ආකාර තුනකට විග්‍රහ කරන්න පුළුවන්. අපි සාමාන්‍ය මට්ටමේ තියෙන වරමක් අරගෙන බැලුවොත් කඩවරගේ එහෙම නැත්නම් කාලිමෑනියන්ගේ මේ ආදී දෙකින් මේ ප්‍රධාන ශක්තියවත ගමන් කරන්නේ කොහොමද කියන එක මම මීට පෙර පැහැදිලි කරලා දුන්නා. මේකෙදි බොහෝ දෙනා කියන කාරණාවක් තමයි අපි භාවනා කරන්න කැමතියි. දැන් මේ ගුරුතුමා කියන විදිහට මේ උපදේශ මත අපි භාවනා කරන්න කැමතියි. නමුත් මේ අපේ භාවනාව වැඩෙන්නේ නැහැ. භාවනාව කරන්න බෑ. මේකට හේතු ඒගොල්ලෝ අහනවා. කොහොම නමුත් 99%ක්ම ගත්තොත් මේ යම්කිසි වරමක් තියෙනා වූ කෙනෙක් ඉන්නවා නම් මම මේ කියන්නේ ශරීර ආකර්ෂණ වරම් සම්බන්ධව. මෙවැනි අයට භාවනාවක් කිරීම ඉතාම දුෂ්කරයි. දුෂ්කර නැති වෙන්නේ මේ ඉන්නා වූ ඥාති බලවේග එහෙම නැත්නම් මේ ශරීරගත වෙලා ඉන්නා වූ බලවේග ඉහළ මට්ටමක ඉන්න කෙනෙක් නම් මේ ගැන ගැටලුවක් මතුවෙන්නේ නැහැ. නමුත් ඒත් ගැටලු මතුවෙන අවස්ථාවක් නැත්තේ නෑ. ඒකද ඒ බලවේගයට ප්‍රතිබලයක් තමා තුළ නිපදවන්න හදනකොට මේ බලය ශුන්‍ය කරලා දානවා. එහෙම නැත්නම් තමා වඩන්නා වූ ඒ ධානයේහි නැත්නම් ඒ භාවනාවේ යම් ශක්තියක් උපදිනවා නම් ඒ ශක්තියත් මේ බලවේග විසින් උරා ගන්නු ලබනවා. බොහොම කලාතුරකින් තමයි මම දැකලා තියෙන්නේ මේ වරම්ලාභී කෙනෙක් යම්කිසි භාවනාවක් කරන විශේෂම ශක්ති භාවනාවක් කරනවා. නමුත් මේක තියෙද්දි මේක සාර්ථකව කරගන්නේ කොහොමද කියන එක ගැනයි මම අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඊට පස්සේ ඉදිරි වීඩියෝ වලින් මම
ඉන් එහා තියෙන අධීරවල සම්බන්ධව කියන්න. මේක වරම සහ ශක්ති භාවනා කියන දෙකෙහි සංකලනය හදාගන්නේ කොහොමද? මේක ඇති කරගන්නේ කොහොමද කියන එකයි මම මේකෙන් විග්‍රහ කරන්නේ. මේ දෙකම නැතුව සමහර අයට වරම විතරක් දියුණු කරගන්නේ කොහොමද කියන එක මම කලින් පැහැදිලි කරලා තියෙනවා. තව එක කොටසක් තියෙනවා ශක්තිය පමණක් වැඩි වීම. මේකත් එක කොටසක්. හොඳයි. දැන් අපි බලමු එතකොට වරම් ලාභී කෙනෙක් තමන්ට ශක්ති භාවනා වඩන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් දැන් එහෙම කෙනෙක් මෛත්‍රී භාවනාවක් ආනාපාන සති ඒ වගේ දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. සමහර වරම් ලාභින් ඉන්නවා මේ අයගේ තියෙනවා බලයන් මේ අයගේ තියෙනවා ශක්තියින් යට ගිය දේවල් මේ යට ගිහිලා තියෙන්නේ. එක්ක මේවා දූෂිත වෙලා තියෙන්නේ. මේවා මොකක් හරි ප්‍රහාරයක් එල්ල වෙලා යම් ගැටලු මතුවෙලා හිර වෙලා තියෙන දේවල්. කොහොම නමුත් මෙවැනි අයට ඊටම ඉක්මනින් වරමක් ඇදෙනවා. ඒකට හේතුව තමා තුළ තියෙන ඒ ශක්තියට මේ බාහිර බලවේගයන් ආකර්ෂණය වීම. එහෙම නැත්නම් තමාගේ ඒ තියෙන ප්‍රධාන බලවේගයෙහි පහළම කොටසෙන් තියෙන ශක්තියක් තමන්ට සම්බන්ධ වීම. ඒ සම්බන්ධය මත යම්කිසි ඥාති භූතයක් ඇවිල්ලා මේ වරමට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. මෙවැනි කෙනෙකුට භාවනාවක් කරන්න පුළුවන්ද? මෙවැනි කෙනෙකුට කිසිසේත්ම භාවනාවක් වඩන්න බෑ. ඒක ඉතාම දුෂ්කරයි. හේතුව මම කලින් පැහැදිලි කළා. මේ තමන් තුළ තියෙන මේ ශක්තිය අවදි කරගන්නකොට මේ වරම කියන එක තමන්ගේ ශරීරයට ද්‍රාවණය වෙලා ඉවරයි. ඔබ යම්කිසි විදියකින් ආරෝಢය ගත්තා නම් ආරෝಢය ශරීරාරෝಢය ගත්තා නම් අනිවාර්යයෙන් මේ වරම මාස 2ක් 3ක් යනකොට තමන්ගේ චක්‍ර පද්ධතියට ස්නායු පද්ධතියට ද්‍රාවණය වෙනවා. මේ ද්‍රාවණය වුණාන් පස්සේ බාහිර කිසිදු බලයක් මේක තුරට ඇතුල් වෙන්නේ මේක අභිබවා යා හැකි. මොකද මේ වෙනකොට ස්නායු පද්ධතිය සහ චක්‍ර පද්ධතිය මේකට ග්‍රහණයට පත් වෙලා ඉවරයි. චක්‍ර පද්ධතිය ග්‍රහණයට පත් වෙනවා ගුවන් මේකත් ආකාර කිහිපයකින් වෙන්න පුළුවන්. පූර්ණව ග්‍රහණයට පත් වෙන්න පුළුවන්. අර්ධ ග්‍රහණයට පත් වෙන්න පුළුවන්. නැත්නම් මේ චක්‍රයන්හි තියෙන ප්‍රභාෂරය මේ චක්‍රයන්හි තියෙන ක්‍රියාකාරීත්වය නිසි ලෙස සම්බන්ධ නොවීමට ඒවා අතරතුර ඉඳන් මේ බලවේගයන්ට බාධා යොමු කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේක අපි තවත් ලිහිල් කරලා ගත්තොත් ඔබ දන්නවා ශරීරයේ තියෙන චක්‍ර පද්ධතිය දන්නවා. ඒතර මෙතන ඉඳන් මූලාධාර චක්‍රයේ ඉඳන් සහස්‍ර චක්‍රය දක්වා මේ කුණ්ඩලිනිය කියන ශක්තිය තමයි ගමන් කරන්නේ. ඒතර මේ කුණ්ඩලිනිය නිද්‍රාගත වෙලා තියෙන්නේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව. මේ ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව තියෙන මේ මූලාධාර චක්‍රය තුල තමයි මේ ශක්තිය ගැබ් වෙලා තියෙන්නේ. මේකට තමයි මේ කුණ්ඩලිනිය කියලා හඳුන්වන්නේ. මේක සාමාන්‍ය ශක්තිලාභියෙක්ගේ මේ සහස්‍ර චක්‍රය දක්වා සම්බන්ධකම් පවත්වනවා. ඊටම සියුම් නූලක් වගේ එකකින් සම්බන්ධය තියෙනවා. හැබැයි මේ කුණ්ඩලිනිය අවදි වෙලා නෙමෙයි. නමුත් යම් ධානය වඩද්දී භාවනා කරද්දී ශක්තිය අවදි කරද්දී
මේකෙන් සිග්නල් එකක් එහෙම නැත්නම් නූලක් වගේ මේ චක්‍ර හරහා උඩට නගිනවා. කුඩලිනී අවදි වීමට පෙර බොහෝ පියවරවල් තියෙනවා. හිතන්න එපා මේක එකපාරටම දරණ ගහලා ඉන්න ණය සූස් ගාලා උඩට එන්න වගේ ස්ප්‍රින්ට් එකක් පයින්න වගේ එනවා කියලා. එහෙම එන්නේ නැහැ. එයා එන්න මූලික මාධ්‍යන් 7-8ක් තියෙනවා. ඒ මාධ්‍යන් 7-8 එයා මුලදී හදා ගන්නවා. ওই චක්‍ර ඉස්සෙල්ලාම වෙන්නේ චක්‍ර අවදි වීම. ඊට පස්සේ ඒවයි ක්‍රියාකාරීත්වය ආරම්භ ඊට පස්සේ මේ ශක්තියින් එකින් එක සම්බන්ධ වෙනවා. මේ වගේ පියවරවල් ගොඩක් මේකේ තියෙනවා. ඒකට චක්‍ර කුණ්ඩලිනී අවදි වෙච්ච ගමන් සමහරව හිතනවා මේ මගේ කුණ්ඩලිනී හරි කියලා. එහෙම දෙයක් නෑ. ඒක අවදි වීම පමණයි. ආයි ඉහළට නැගලා නෑ. නමුත් මේ එන්නා වූ මේ සංඛ්‍යාතයන් මේ එන්නා වූ සිග්නල් මෙවැනි යම්කිසි වරම්ලාභී කෙනෙක් ඉන්නවනේ නැත්නම් යම්කිසි භූත ආත්මයක් ශරීරය තුල ඉන්නවා නම් මේක මේ අවදීම වළක්වනවා. එයා මේ හැම චක්‍රයක් මැද්දෙම කොහොහරි එක්තරා තැනක් අල්ලගෙන මේකට බාධා පමුණුනවා. එතකොට මේ වඩන්නා වූ ධානයේ බලය තමාට ලබා ගන්න නොහැකි වෙනවා. අපි හිතමු ඕම් ධානය කියලා. කාගේ හෝ ගුරු උපදේශයක් මත මෙයා ඕම් ධානය වඩනවා කියලා. මේ ඕම් ධානයට කොහොමද ඇවිස්සෙනවා? නැති ප්‍රශ්න එනවා. කොල්ලෙඩ හැදෙනවා මොන හරි දේවල් එනවා. භාවනාව නවත්තලා දානවා. ඒක කරන්න බෑ. මෙවැනි අවස්ථාවල කල යුත්තේ කුමක්ද? තමන්ට වරමත් අවශ්‍ය නම් මේ ශක්තියත් අවශ්‍ය නම් මේ මොකද්ද මේ ශක්තිය කියලා කියන්නේ? දැන් උදාහරණයක් හැටියට අපි හිතමු කාලි මෑණියන්ගේ ආකර්ෂණයක් තමයි තියෙන්නේ. බොහෝ වෙලාවට ඇඟට ඇවිල්ලා කාලි මෑණියෝ තමයි ශාස්ත්‍ර කියන්නේ. කවුරුන් හෝ කාලියෙක් කියමුද? ඒකට ભેදයක් ඇති කරගන්න ඕනේ නැහැ මේ සොහොන් කාලෙද, ලී කාලෙද කවුද කියන්නේ. මේ කාලි බලවේගයක් එන්නේ. එතකොට තමන්ගේ මේ මූලික ශක්තිය තමන් పూర్ව ජන්මවල ලැබලා තියෙන්නේ. මේ ශක්තිය තමන් ලැබලා තියෙන්නේ මහා භද්‍රකාලි මෑණියන්ගෙන් වෙන්න පුළුවන්. එතකොට මේ ශක්තියින් වල ඉහළට නැගීම කියන්නේ මොකද්ද? ඒ තමන්ගේ බලයේ උපරිම අවස්ථාවේදී තමන් අරගෙන තියෙන මහා භද්‍රකාලි මෑණියන්ගේ ශක්තියක්. භද්‍රකාලි මෑණියන්ට ප්‍රධාන ශක්තියින් 8ක් තියෙනවා. මේ 8න් එකක් වෙන්න පුළුවන් අරන් තියෙනවා. එහෙමත් නැත්නම් භද්‍රකාලි මෑණියන්ගේ අවිබල වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් භද්‍රකාලි මෑණියන්ගේ ඥානය සම්බන්ධ ශක්තියක් බලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සියල්ලම කැටි කරගත්ත මහා භද්‍රකාලි මෑණියන්ගේ මූල ශක්තියෙන් ලද ශක්තියක් වෙන්න පුළුවන්. එතකොට මේක තමයි තමන්ගේ ප්‍රධාන ඉලක්කය, ප්‍රධාන දේ. නමුත් අද පහළට වැටිලා හෝ බලපිරීලා හෝ යම් ගැටලුවක් ඇති වෙලා තියෙන නිසා තමයි මේ වරමක් තමන්ට සම්බන්ධ වෙලා තියෙන්නේ. සමහර විට මේ වරමේ ඉන්න තමන්ගේ ඥාතිවරයාගේ අකමැත්තක් නැත්තම් එයත් කැමති මේකට උදව් කරලා ඉහළට යන්න. තමන් එක්කම එයත් මේකේ ගමන් කරනවා. එතකොට ගැටලුවක් මේකට මතුවෙන්නේ නැහැ. මෙයා අකමැති නම් මෙයා බාධා කරන්න පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවේදී තමයි ගුරුවරයෙක් කියන කෙනෙක් තමන්ට අත්‍යවශ්‍යම අවශ්‍ය වෙන්නේ. මේකෙදි සිද්ධ වෙන්නේ මේ ගුරුවරයා විසින් ගුරු දීක්ෂාවක්
මේ ශිෂ්‍යයාට ලබා දෙන්නේ. ඊට පස්සේ මේ ගුරුවරයාට හිමිකම් තියෙනවා මේ බලය හසුරවන්න. නිත්‍යානුකූල හිමිකමක් ලැබෙනවා. එයා ශිෂ්‍යයන් අහනවා දැන් ඔයාලට මොකද්ද කරන්න ඕන? කොහොමද කැමති? මොකද්ද කරගන්න ඕනේ? එයාකෝත් මගේ වරම තියෙද්දි වරමත් කරන ගමන් මේකත් කරන්න ඕනේ කියලා. දක්ෂ ගුරුවරයෙකුට පුළුවන් මේක මාධ්‍ය දෙකක් හැටියට සකස් කරන්න. මේ මාධ්‍ය දෙක සකස් කිරීමේදී ගුරුවරයා කරන්නේ මේ වරම් එහෙම නැත්නම් මේ ඥාතීන් මේ ඉන්න භූත ආකර්ෂණ භූත දේවල් සියල්ලම ශරීරයට තමයි පටවි ශරීරයට සම්බන්ධ කරනවා. ස්නායු පද්ධතියට ඒ ඇස කන දිව නාසය ඕවට සම්බන්ධ කරන ශරීරයට. චක්‍ර පද්ධතිය මේවා සියල්ලම ගලවලා අයින් කරනවා. ඒ ශිෂ්‍යයාගේ චක්‍ර පද්ධතියේ මේ බලයන් ඔක්කොම ගලවලා අයින් කරනවා. එහෙම කරලා මේ චක්‍ර සියල්ල සුද්ධ කරනවා. මේ චක්‍ර සියල්ල නැවත ශෝධනය කරන්න ඕනේ. මේ කාරණාවෙන් පස්සේ මේ වරම්ලාභිය නැත්තම් මේ ශිෂ්‍යයා එක ශරීරයක් තුල ජීවත් වෙන දෙන්නෙක් වගේ තමයි කියන්න පුළුවන්. කියන්නේ ඇඟ දෙකට බෙදුවා වගේ. එකක් ආරෝඪ ඒව සම්බන්ධව කටයුතු කරනවා ශරීරයෙන්. නමුත් මනස එයාගේ පූර්ණව නිදහස ලබනවා. එතකොට මේ ඉන්න ඥාතීන්ට එන භූතයින්ට කිසි කෙනෙකුට මෙයාගේ මනසට බලපෑම් කරන්න බෑ. මානසික බලපෑමක් ඇති කරන්න බෑ. මානසික බලපෑමක් ඇති කරන්න බෑ කිව්වේ ඒගොල්ලන්ට යම් යම් කාරණාවන් කළා Tamanට දුක හිතෙන දේවල්, Tamanට ඇඬෙන දේවල් ඒව කරන්න පුළුවන්. ඒව ගැටලුවක් නෑ. ඒව ඉතින් මිනිස්සෙගේ හිතනේ. මොකද දෙයක් දැක්කම අඬන එක hina වෙන්නේ ඒක. ඒක Tamanගේ වැඩ. නමුත් මේ මස්තිකයට මොළයට ඇතුල් වෙලා එක එක බලපෑම් කරන්න සිතුවිලි වන්න චරිතය වෙනස් කරන්න බෑ. මේකේ වරමට කිසිදු හානියක් වෙන්නේ නැහැ. මෙහෙම දෙකට බෙදාගත්තන් පස්සේ මේක තමයි නියම වරම කියලා කියන්නේ. මේකෙන් පස්සේ මේ වරම්ලාභියට පුළුවන් ගුරුවරයාගේ උපදේශ සහිතව හෝ නැත්තම් උදව් සහිතව හෝ එහෙම නැත්තම් උපදේශ සහිතව උදව් නැතුව මේ තමන්ගේ මූලික බලය වුණ භද්‍රකාලී මෑණියන් සම්බන්ධ කරගන්න. ඒකට කරන්න ඕනේ තමන් නිදහස් නිදන් මනසින්. මෙතන ඉඳන් තමන් භාවනාව ආරම්භ කරන්න ඕනේ. මේ භාවනාව බෝධිරට ගුරුවරයා විසින් අදාළ මන්ත්‍රයක් ලබා දෙන්න පුළුවන්. නැත්නම් යම්කිසි තාන්ත්‍රික ක්‍රමවේදයක් ලබා දෙන්න පුළුවන්. මොකක් හෝ ක්‍රමයක් ලබා දෙන්න පුළුවන්. ඒ ගුරුවරයා කරන්නේ මහා භද්‍රකාලී මෑණියන්ගේ මෙයාගේ කොටස් මොකක්ද කියලා අහලා මොන බලයන්ද මෙයාට දෙන්න ඕනි කියලා අහලා භද්‍රකාලී මෑණියන්ට කියලා මේ මූලික බලයක් අවදි වීමේ දෙයක් මෙයාට ලබා දෙනවා. මේක දිගටම වඩන්න. එහෙම නැතුව මෙතනින් මේ වෙලා තමන්ගේ තියෙන මූලික බලය හොයාගන්නේ නැතුව වෙනත් භාවනාවලට යෙදීමේ අරමුණ නම් ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් මෙහෙම නිදහස් වුණයි කියලා තමන් මේ ශිව දෙවියන්ගේ ධානයක් වැඩුවයි කියලා නැත්නම් ස්කන්ධ කුමාර දෙවියන්ගේ එකක් වැඩුවයි කියලා එහෙම වැඩක් නැහැ. තමන්ට භද්‍රකාලී මෑණියන්ගෙන් ඇවිල්ලා තියෙනවා නම් ඒක කරන්න ඕනේ. දැන් දක්ෂිණේශ්වරී මෑණියන්ගෙන් නම් ඒක කරන්න ඕනේ. නැත්නම් වෙනත් මොකක් හරි බලවේගයක් නම් ඒක සම්බන්ධව කරන්න ඕනේ. ඒක හරියට තමන් තෝරගන්න ඕනේ.
ඒක තෝරගෙන ඉවරලා මේ කටයුතු කරගෙන යනකොට මේකෙන් සිද්ධ වෙන්නේ තමන්ගේ ඒ භද්‍රකාලි මෑණියෝ භද්‍රකාලි මෑණියන්ගේ තියෙන බලයන් එකින් එක තමන්ට ලැබෙන්න පටන් ගන්නවා. ඒකේ තේරුම ඔබේ ඥාතිවරයෙක් කවුරුන් හෝ ඉන්නේ සොහොන් කාලි මෑණියෝගේ ළඟ නම් ඔබ ඊට ඉහළින් ඉන්න ගිනි කාලි කියන ශක්තිවන්තෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ අනෙක් පිළිවෙලින් අනෙක් කාලිවරුන්ගේ බලයන් ලැබෙනවා. එහෙම නැත්නම් කෙලින්ම භද්‍රකාලි මෑණියන්ගේ බලයන් වලින් ආරම්භ වෙන්න පටන් ගන්නවා. මේක පූර්ණත්වයට පත් වෙනකොට Taman වෙනදට බාරයක් ගැට ගහන එක හෝ මේ ඥාතීන්ට කියලා ඥාතීන් Tamanගේ ශරීරයට ඇවිල්ලා සාත්‍ර කියන එක වෙනුවට තමට හැකියාවක් ලැබෙනවා. කවුරුන් හෝ Tamanගේ ඉදිරියට ආපුහම වෙනදට කරන්නේ ඥාතීන් එයාගේ පිටිපස්සේ ආපු භූතයෙන් සම්බන්ධ කරගෙන කතා බහ කරන එක. ඒකම ඒ ඥාතීන් කරන්නේ ඒ පුද්ගලයාගේ ස්ථානයේ ඉන්න භූතයෙන් දිවසින් සම්බන්ධ කරගෙන ඒගොල්ලන් එක කතා බහ කරලා ඒ අදාළ තොරතුරු කීම වෙනුවට Tamanට කෙලින්ම ඒ භූතයෙන් සමග කතා කිරීමේ හැකියාව, දර්ශනය වීමේ හැකියාව, ඒ ස්ථාන දැකීමේ හැකියාව පියවි ඇසින් Tamanට ලැබෙනවා. ඇස් දෙක අරගෙන හෝ වහගෙන ඒ ඥාතිවරයාට මේක පේන විදිහට තමයි Tamanට පේන්නේ. මම කියන්නේ ඔයගොල්ලන්ට තේරෙන්නේ. දැන් මේ ඥාතිවරයාට පේනවනේ භූතෙන්ට දිවස් තියෙනවනේ. ඒ දිවසෙන් එයා එතන ඉඳන් සම්බන්ධ කරගන්නවනේ මේ ආපු පුද්ගලයාගේ ගෙදර. ඒ වගේ එක්කම ඒ පුද්ගලයෙක් ආපු භූතයෝ ඉන්නවා නම් ඥාතිය පේනවනේ එයා ඇත්ත කතා කරන. ඒ වගේ Tamanට පුළුවන් ඒක කරන්න. ඊට පස්සේ ඥාතියක අවශ්‍යතාවයක් නැහැ. හේතුව භද්‍රකාලි මෑණියෝ ඒ ඥාතියට දීලා තියෙන බලයම Tamanට දීලා තියෙනවා. මම කියන ඔයගොල්ලන්ට පැහැදිලිද? මේක තමයි ශක්තියෙහි තියෙන වටිනාකම. ඊට පස්සේ සොහොන් කාලිය කියන්නේ තමන්ගේ ඥාතිය නෙමෙයි තමයි. ඒ සොහොන් කාලියට දීලා තියෙන බලය තමන්ට දීලා තියෙන්නේ. එතකොට තවත් ඥාතියින් මොකටද? එයා තවත් එක භූතෙක් විතරයි ඊට පස්සේ. මේකෙන් තවත් ඉහළට බලය ගන්නවා. නැත්තම් කිනි කාලි මෑණියන්ට තියෙන ශක්තිය භද්‍රකාලි මෑණියන් විසින් තමන්ට ප්‍රදානය කරලා තියෙනවා. මේ වගේ කාලි ශක්තියෙන් ඉහළට තමන්ට ගමන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඥාතින් කියන අය තමන්ට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. නමුත් තමන් ඒ අදහන අනිත් ඥාතිවරු කවුරුන් හෝ ඉන්නවනම් අනිත් බලවේගී ඉන්නවනම් කඩවර, සෝනියන්, කම්බිලි දෙවියන් මේ ආදී අය ඉන්නවනම් පත්තිනි මෑණියෝ ඉන්නවනම් අනිත් දෙවිවරු ඉන්නවනම් මේ තමන්ට පේනවා ඒගොල්ලන් ඔක්කොම. ආයි ඥාතිවරේ කරා කියන්න දෙයක් නැහැ. තමන්ට පුළුවන් කෙලිම පත්තිනි මෑණියන්ට කියන්න. මෙහෙම කාරණාවක් තියෙනවා මට මේක කරගන්න ඕනේ. ඒ නැත්තම් තමන්ට පුළුවන් නම් ඒක කරන්න තමන්ගේ අදිෂ්ඨාන බලයෙන් ඒක කරන. ඒ කියන්නේ දෙවියන්ගේ ශක්තිය ක්‍රියාත්මක වීම. ශක්තිය ක්‍රියාත්මක වීමට තමන් නියෝජිතයෙක් බවට පත් වෙනවා. තමන් මේ ශක්තිය හසුරවනවා. මේ ඥාතින් කරන්නේ මේ භූතයෝ කරන්නේ දෙවියන්ගෙන් එම බලය අරගෙන ඒගොල්ලෝ හසුරවන එක. තමන් කරන්නේ ඒගොල්ලන්ට ඒ තියෙන බලය තමාට අරගෙන තමා මේක හසුරවන එක. මේක තමා කරගත යුතු දේ. ඊට පස්සේ තමන්ට කැමති නම් මේ ආරූඪය ශරීරයට ගන්න පුළුවන්. නැත්තම් නොගෙන නිකා වෙන්න පුළුවන්. නැත්තම් භද්‍රකාලි මෑණියන්ගේ අනුදැනුම යටතේ ශක්තිය යටතේ තමන් ඉන්නකොට තමන්ට පුළුවන් මේ සියලුම ඉන්න භූතයන් මේ ඉන්න දෙවියන්ව ආකර්ෂණය කරගන්න. ඒ ආකර්ෂණය කර ගැනීම මේ බලයන් ශක්තියින් ඔක්කොම එකට සම්බන්ධ වුණාන් පස්සේ තමන්ට පුළුවන් කටයුතු කරන්න.
කෙනෙක්ගේ තියෙන අයහපත් ඵල ඉවත් කරන්න වෙන මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒ වැඩ කරලා දෙන්න ඔක්කොම කරන්න පුළුවන්. මේ නිකන් සාමාන්‍ය විදිහට ඉඳගෙන කරන්නේ. ඒකට ඔක්කොම පේනවා. ටීවී එක දැම්මම ඔක්කොම පේනවා. එහෙම නැත්නම් ඇස් දෙක පියාගත්තාම පේනවා Taman පුරුදු කරපු ක්‍රමය. කිමතු විදිහකට ඒක පේනවා. මේක තමයි වරමින් ශක්තිය කරා යාමේ මාර්ගය. හැබැයි මේ ටික කරන්න පුළුවන් මේ පෙර කිව්ව දේවල් ගැටලුවක් නැතුව තියෙන කෙනෙකුට විතරයි. ඒකම මේක හරියට විග්‍රහ කරලා බෙදලා බලය හසුරවන්න පුළුවන් බලවත් කෙනෙක් කවුරුනෝ ගුරුවරයෙක් හෝ දැනුමක් තියෙන කපු මහත්තයෙක් හෝ මෑණිවර කෙනෙක් ඉන්න ඕනේ. එයාට තමයි මේක හදන්න පුළුවන්. වෙනකට හදන්න බෑ ඒක. Tamanට හදා ගන්නත් බෑ මේක. එහෙම කෙනෙක් මේක හදලා දෙන්න ඕනේ. ඒක නීත්‍යානුකූලව කෙරෙන්න ඕනේ. මොකද Tamanට බෑ මේ බලවේගත් එක්ක හැප්පෙන්න. ඒකම මැදිහත් කරුවෙක් මේවට ඕනේ සාක්ෂිය සඳහා. ඒ සාක්ෂිය ගුරුවරයෙක් විසින් දරනවා. එයා තමා දෙවියන්ගේ තමාගේ අතරමැදිය හැටියට ක්‍රියාත්මක වෙන්නේ. මේ ශක්තිය සහ වරම ඉදිරියට ගෙන යන්නා වූ ක්‍රමයන්. මේ ක්‍රම තුලින් තමාට අනාගතයේදී මට කියන්න දන්නේ නැහැ මේක කෙනෙකුට මාස 3-4ක් 6ක් ගත වෙන්න පුළුවන්. තව කෙනෙකුට වර්ෂයක් 2ක් ගත වෙන්න පුළුවන්. සාමාන්‍ය විදිහට මේ ක්‍රමේදී මම දැකලා තියෙන්නේ වරමක් ඇවිල්ලා වර්ෂ 4ක් 5ක්වත් කෙනෙකුට ගත වුණාන් පස්සේ තමයි මේ தത്വයට එයාට එන්න පුළුවන්. ඒක එයා විසින් උත්සාහ කරලා බලලා මේ එහෙම හදාගන්න එකක්. නමුත් එහෙම එන අයගෙත් ගැටලු නම් තියෙන්න බෑ. මොකද එයාගේ තියෙන චක්‍ර පද්ධතිය, ඒ තියෙන ගැටලු එයාට විසඳ ගන්න බෑ. ඒකට බාහිර ගුරුවරයෙක් ඕනමයි. හැම ගුරුවරයාටම මේක කරන්නත් බෑ. ඒවට බලයේ තියෙන දක්ෂයෙක් වෙන්න ඕන. එයාට තමයි මේක හදන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanට වරම කරගෙන ඉන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. එතකොට යම්කිසි විදිහකට මේ ඥාතීන්ගේ වරය දුන්න කාලය ඉවරලා වර වරුද්දක් හෝ දෙකක් හෝ ඉවරලා ඒගොල්ලෝ ඉවත් වුණායි කියලා Tamanට ගැටලුවක් නැහැ. සමහර විට එතනට තවත් අයපත් වෙන්න පුළුවන්. පත් වුණා හෝ නොවුණා හෝ Tamanට එක දිගට මේ වරම ආරෝඩයක් නැතුව කටයුතු කරගෙන යන්න හැකියාවක් ලැබෙනවා. කිසි කෙනෙක් හිතන්නේ මෙයාට වරමක් තියෙන වරමෙන් කතා කරන්න කියලා. එයා කියන්නේ එයා කියන දේවල් දේව වචනය හා සමානයි. කාලිමේනියෝ කියන වගේ දෙයක් තමයි එයා කියන්නේ. මොකද එයා තමයි කාලිමේනියෝ. මොකද එයා ඒ බලය ලබලා ඉන්නේ. ඒතර ඒ ඔස්සෙන් එයාට පුළුවන් මහා භද්‍ර කාලිමේනියෝ ළඟටම ගමන් කරන්න. එතනදී ඊළඟ අදියර ආරම්භ වෙනවා. ඒකනම් ඍජුවම ශක්තිය හරහා යන මාර්ගය. මේ ශක්තියින් හරහා යන මාර්ගය ගැන මම වෙනම පැහැදිලි කරන්නම්. මොකද ඒක ටිකක් ගැඹුරුයි. ඒ වගේම සාමාන්‍ය සම්ප්‍රදාය මේ රටේ මිනිස්සු වරම්ලාභීන් හිතාගෙන ඉන්න විදිහක් තියෙනවා. මේ රටේ අයගේ මම බොහොම දකින්න එක දෙයක් තමයි ඒගොල්ලන්ගේ තියෙන නීති රීති තියෙනවා. ඒගොල්ලන්ට ඕන හැටියට තමයි විශ්වයේ නීතින් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඕන හැටියට තමයි වේදේ තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඕන හැටියට තමයි මේ බලයන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකම යම් සාම්ප්‍රදායික රාමු තියෙනවා. සමහරු කියනවා දැන් ගියන් පස්සේ ඔක්කොම දෙවරුන්ට පහන් පත්තුනි මෑනියන් තියනවා, කතරගම තියන්න තියනවා, අරයට තියන්න වෙන 500ක් විතර තියාගන්න. ඔය ඔක්කොම තියන්නත් ඕනේ. මෙහෙම දෙයක් නැහැ.
මේවා බොහොම පල්ලෙහා මට්ටමේ ප්‍රාථමික දේවල්. එතකොට මේ ගැන ඒගොල්ලෝ කුකුසක් ඇති කරගන්නවා. දැන් දන්න කෙනෙක් ගුරුවරයෙක් කරේ ගිහලා කිව්වොත් ඔයා ඔච්චර පහන් තියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා අවශ්‍ය පහන් මෙන්න මේ ටික විතරක් ඔයා තියලා කටයුතු කරන්න කියලා ඒ ගුරුවරයෙක්ම කියන්නේ. මොකද අනිත් බලවේග සියල්ල මේ විදිහට හදාගන්න හැකියාවක් තියෙන හින්දා. නමුත් මෙයාගේ ඔළුවේ තියෙන්නේ මොකද්ද? මෙයා අහලා බලලා දැකලා ඔක්කොම කරලා තියෙන මොකද්ද? කඩවර මෙහෙම ඉන්න ඕනේ, සූනියන් අප්පච්චි මෙහෙම ඉන්න ඕනේ, බාප්පා මෙහෙම ඉන්න ඕනේ, පුංචි අම්මා මෙහෙම ඉන්න ඕනේ. ප්‍රධාන යහන මේක, ඒ යහනේ මෙහෙම තියෙන්න ඕනේ, මේක මෙහෙම තියෙන්න ඕනේ. කියන රටාව. මේ අතර මේ වරම්ලාභින් හිර වෙනවා. දැන් මේ අතර මෙයා දෝලණය වෙනවා. සැක ඇති කරගන්නවා. දැස මොකක් හරි හෙම්බිරිස්සාවක් හැදුනොත් මම අර පහන් ටික නවත්තුවනේ. ඒක නිසා තමයි හෙම්බිරිස්සාව හැදුනේ. දැන් ඉස්සර වගේ සාත්‍ර කියෙන්නේ නැහැ. සෙනගෙන්නේ නැහැ. මෙන්න මේ වගේ දේවල් මේගොල්ලෝ හිතන්න පුරුදු වෙනවා. එවැනි අයට ඇත්තටම ගුරුවරු අවශ්‍ය නැහැ. අවශ්‍ය නැත්තේ මොකද? ඒගොල්ලන්ගේ තියෙන නීති රීති මත, ඒගොල්ලන්ගේ තියෙන ක්‍රමවේද මත මේ විශ්වයේ නීතිනුත්, දේව නීතිනුත්, දෙවියනුත් කටයුතු කරන්න ඕනේ කියන එක තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඒගොල්ලන්ට ඕන හැටියට ඒ ටික තියෙන්න ඕනේ. එහෙම නෙමෙයි. යම් දෙයක් කරනකොට මේ තියෙනා වූ නීති රීති මත තමන් එකඟතාවයේ පළ කරන්න ඕනේ ඒකට. දැන් අපේ රටක නීතියක් තියෙනවානේ. දැන් මේ රටේ නීතිය අපිට ඕන හැටියට නැහැනේ. නීතිය කාටත් පොදුයි. නීතිය හැමෝටම පොදුයි. අපිට තියෙන්නේ නීතියට අනුගත වෙන්න. එහෙම නැතු අපිට මේ නීතියට පිටින් යන්නවත් අපිට ඕන හැටියට නීතිය හදාගන්නවත් බෑ. නීතිඥයෝ කොච්චර තර්ක කරත් මේ නඩු වලට ගිහිල්ලා වැඩක් නැහැ. මොකද පවතින නීතියක් තියෙනවා. ඒ නීතියට හැමෝම යටත්. එක එක්කෙනාට ඕන හැටියට නීතිය වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තැන්. ඒ කියන්නේ එයා හිතනවා මම මේ පුද පූජා මුකුත් කරන්න මං කරන්නේ පන්සිල් අරගෙන භාවනා කරගෙන වැඩ කරනවා මෙහෙම. අසාර්ථක නැහැ. නමුත් බලය සීමා සහිතයි. එතන කෙනෙක් කියන මට ඕවා කරන්න බෑ. මට තටු දෙන්න බෑ, ගොටු දෙන්න බෑ, මස් මාංශ අත ගන්න බෑ. මේවා කරන්න බෑ. ඒ දේවාල ගාන යන්න බෑ. මේව කරන්න බෑ. එයා නීති හදා ගන්නවා. එතකොට එයාට බලයක් නැත්තේ නෑ වර්මතියේ තිබුණාට එයාගේ කොටස් සෑහෙන්න අඩු වෙනවා. බොහෝ කොටස් අඩු වෙනවා ඒගොල්ලෝ. නමුත් යම්කිසි තමන් මට්ටමකට ඇවිල්ලා එක්ක තමන්ට ප්‍රබල ගුරුවරයෙක් කවුරු හරි ඉඳලා ඉන්නවනම් ඒ ගුරුවරයාට පුළුවන් ඒ සම්දිස්ථාන වලදී ඊට පස්සේ ආයි තටුකුටු දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ බලය කරා තමන් ගියන් පස්සේ තමන්ට ඒව දීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් තුල ශක්තිය තියෙනවා. තමන් දෙන නියෝගයේ භූතය පිළිගන්නවා. ඒකම ඒ තියෙන බන්ධන තියෙනවා නම් ඒ දේවල් ඒව ඉක්මවා හැකි බලයක්, ඒව කඩා ගන්න පුළුවන් බලයක් තමන් තුළ තමන්ට තියෙනවා. එතකොට මේ කණ්ඩ බොණ්ඩ දිදී ඉන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් නීතිය අනුව එම හැකියාවක් තිබුණත් බොහෝ දුරට ඒ ප්‍රේතාත්මයට හෝ මේ යක්ෂයාට අවශ්‍ය තටුකොටු දොළබිලි දීලා ඉවත් කරන්න කියන එක තමයි අනුමත කරන්නේ. එහෙම නොකර කරන ක්‍රම තියෙනවා. ඒවා ඉතින් ඒ කාරණාව සිද්ධිය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. කෙනෙක් කියනවා නම් මම කාටවත් පහන් තියන්නේ නැහැ. මට බලය දුන්නේ කාලියම්මා. මම කාලියම්මට විතරයි පහන තියන්නේ කියලා ඒක හරියන්නේ නැහැ. ඒ මොකද කාලිමෑණියන්ට එයාගේ බලය ක්‍රියාත්මක කරගත්තට තව කොටස් බොහොමයක් එයාට අවශ්‍යයි. ශූන්‍යයන් දිව්‍ය ප්‍රධාන වශයෙන් අවශ්‍යයි. කඩවර අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. අනිත් දිවුරු අවශ්‍ය වෙනවා. පත්තිනි මෑණියෝ අවශ්‍ය වෙනවා.
එහෙම කියලා කාලිමෑණියට බුලන්ද මට විතරක් පහන තියලා වැඩ කරපන් කියන්න එහෙම කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් කාලයක් එනවා. ඒ තමන්ගේ බලය තමන් ගොඩනගාගත්ත දවසට. එදාට ඔය එකක්වත් තියන්න ඕනේ නැහැ. භද්‍රකාලිමෑණියට විතරයි පහනක් තියන්න ඕනේ. අනිත් ඒවා අවශ්‍යතාවට අනුව විතරයි පහන් ටික තියන්නේ. තමන් කැමති නම් තියාගත්තට ගැටලුවක් නැහැ. නමුත් අත්‍යවශ්‍ය නැහැ. මොකද ඒ වෙනකොට තමන්ගේ ශක්තිය පිහිටලා තියෙන්නේ. තමන් යැපෙන්නේ, තමන් වර්ධනය වෙන්නේ මේ පහන් ආලෝක පුද පූජා මත නෙමෙයි. ශක්තිය මත තමයි තමන්ගේ දේවල් ටික ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. මේවා හොඳින් අවබෝධ කරගන්න. මම දකින්න කැමති මේ රටේ පීඨාශ්‍රමයන් බිහි වෙනවා. මම දකින්න කැමති මේ රටේ ඉන්න වරම්ලාභීන් ඔහොම දඟලන එක සාමාන්‍ය දෙයක්. ඉතින් වරමක් ආපුවම ආරෝඩ වෙනවා දන්නවද? ඒකෙන් ඊටාම ඉක්මනින් මිදිලා ගෞරවාන්විත විදිහට පුටුවක වාඩිලා හරි බිම වාඩිලා හරි එහෙම වාඩිලා ඔළුව කරකවල සාතරේ කිව්වක් කමන්නේ. අර ඒ මට්ටමට ටික ටික ඉහළට එනවට කැමතියි. මොකද මේ ක්‍රම හරියටම ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ බොහොම ටික තැනක තමයි ක්‍රියාත්මක. ඉන්දියාව මෙච්චර බලවත් වෙන්න හේතුව මොකද? ඒගොල්ලන්ගේ යාළුවෝ වරන් නැද්ද? තියෙනවා. ඒ ඔක්කොම ඒගොල්ලෝ අර විදිහට පරිවර්තනය කරගන්නවා. වැඩි කාලයක් යන්නේ ඉස්සෙල්ලා. ඒගොල්ලෝ පරිවර්තනය කරගන්නවා. හින්දු භක්තිකයෝ යම්කිසි දැක්මක් අනුව ගමන් කරනවා. ශක්තිය කියන මාර්ගය අනුව ඒගොල්ලෝ ගමන් කරනවා. අගෝරි වරුමුත් එහෙමයි. යම්කිසි මාධ්‍යයක ඒගොල්ලෝ ගමන් කරනවා. මේ රටේ මිනිසුන්ට වෙලා තියෙන්නේ මොකද්ද? කොහෙවත් යන කුණු ගොඩවල් ටිකක් වංශයක් අරකම් මේකක් ඔළුවේ දාගෙන ඔළුව උදුම්මෝගෙන අපි මෙහෙමයි අරමයි අපි පින් කරනවා කියලා ඔය වගේ එක එක දේවල් ඔළුවේ දාගෙන තියෙනවා. ඒගොල්ලෝ නීතිය අමතක කරනවා. ඒගොල්ලන්ට ඕනේ දෙවියන්ගේ ක්‍රියාකාරීත්වය, දෙවියන්ගේ නීතිය ඒගොල්ලන්ට ඕනේ හැටියට හදාගන්න. ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හරි ප්‍රබල රැල්ලක්. ඒ රැල්ලට විරුද්ධව මේ කූඹියෙකුට හැරෙන්නවත් බෑ. ඒක විශ්වයේ යන්නා වූ රටාව. ඒ රටාවට තමන් අනුගත වෙනවා හැර ඒ රටාවට විරුද්ධව තමන් කටයුතු කරන්න පටන් ගත්තොත් තමන්ට වෙන්නේ තෙහෙට්ටුවටපත් වෙන්න විතරයි. තමන්ට තෙහෙට්ටුවටපත් වෙන්න වෙනවා. මේ අනුගත වීම කියන්නේ ඒක අවබෝධ කරගන්න එක. මට මේ දේ කරන්න මේ දේ මම කරන්න ඕනේ. මෙහෙම වෙන්න මෙහෙම කරන්න ඕනේ. මොකද මේ බලයන්ගෙන් ශක්තියෙන් ඉහළට යන්න ඔය දැකලා ඇති. සමහර විට ගොඩාක් එහාට යන්න බොහොම නිවුණු ගති තමයි මේ පුද්ගලයා තුළ එන්නේ. එයා තුළ බැඳීම් බොරු සමාජයේ තියෙන දේවල් කතන්දර ඒව මොකද? මොකද එයා ඔක්කොම ඔළුවෙන් අතහැරලා ඉවරයි. එයා සත්‍ය දැකලා ඉවරයි. අනිත් අය මොකද කරන්නේ? මවාපෑම, බොරුව, පුහු ආටෝපය, මේ සාම්ප්‍රදායික ක්‍රම මේ ඔක්කොම ටික ඔළුවේ දාගෙන වැඩක් හරියට කරන විදිහට උපදේශයක් දුන්නාම එයා කරන්නේ එයාගේ ඔළුවේ තියෙන එකත් එක්ක මේ කිව්ව එක සංසන්දනය කරලා බලනවා. මම ගිහිල්ලා කෙනෙකුට කිව්වොත් මේක කරන්න එපා ඔයාගේ භාවනාව ශක්ති භාවනාවට මේ විදිහට කරන්න කියලා එයා ටක් ගාලා දෙනයි එහෙම කියන්නේ. දැන් මේ අපේ සාම්ප්‍රදායිකව කියලා තියෙන්නේ පත්තිනි මෑණියු මැද්දෙන් තියන්නේ. පත්‍රකාලි මෑණියු මේ පැත්තෙන් තියන්නේ. මෙයා මෙහෙම තියන්නේ. මේක මෙහෙම තියන්නේ. මේ ඔක්කොන්ටම පහම්පත්තු කරන්න. ස්තෝත්‍ර කියන්නේ. බෙර ගහන්න. මේවනේ කියලා තියෙන්නේ. මෙයා කියන එක වෙනස් නේ. මෙන්න මෙහෙම දෝලනයක් අතට මේගොල්ලෝ පොත් වෙනවා. මෙහෙම
කරගන්න අවශ්‍යතාවය තියෙනවා. ඉස්සෙල්ලාම තමන්ගේ ඔළුව සම්පූර්ණයෙන්ම මේවා ගැන අවධානය යොමු කරලා පූර්ණ අවබෝධය ලබන්න ඕනේ. ඒ අවබෝධය ලැබුවෙන් පස්සේ තමන්ට තේරෙනවා මම කොහොමද මේ කාරණාව කරගන්නේ කියලා. මෙහෙම සිරවීම තියෙනවා නම් මම මේවා කොහොමද ඉවත් කරගන්නේ? මේවා මේ විදිහට මම හදාගන්නකොට මේවා කරගන්නේ කොහොමද? කියන දැනුම එහෙම අවබෝධය තමන්ට එනවා. එහෙම නැති වුණොත් තමන්ට මේ ගමන් වල ඉදිරියට යාමක් බලාපොරොත්තු වෙන්න එපා කවදාවත්. එහෙම යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ 100ට 2ක් 3ක් වගේ තමයි. මොකද ඒගොල්ලන්ට ඒ බාහිර ප්‍රශ්න නැහැ. සිරවීම මරවා මේව බාහිර ප්‍රශ්න මොකුත් නැහැ. ඒගොල්ලන්ට ඒ කවුරුන් හෝ එයාගේ ඉන්න ප්‍රධාන දේවාත්මයෙන් එයාට අවශ්‍ය උපදෙස් ටික එයාට ලබා දෙනවා. එයාට යන්න පුළුවන්. සමහරවිට ගුරුවරයෙක් නැතුව එයාට යන්න පුළුවන්. මේවා තමයි මේ වරම් වල සහ ශක්තියින් එකට සංකලනය කරගෙන ඉහළට යන්නේ කොහොමද කියන එකේ මූලික උපදෙස් ටික. මේ මූලික උපදෙස් නැවත වාරයක් ආපහු ආවර්ජනා කරලා බලන්න. මොකද ඔබ මේකෙන් ඔබට යනවා කියන්නේ මේ ශක්තියට යනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔබේ ඉන්න බලවේගය විසින් විශේෂයෙන්ම අපේ තුමු භද්‍රකාලී මෙහෙණිය වුණා ඊළඟට ඔබව ගෙනියන්නේ මේ අග්නිය කරා. අග්නි හෝමය කරා නැත්නම් වෙනත් මොකක් හෝ මාධ්‍යයක් කරා ඔබව අරගෙන යනවා. ඊට පස්සේ ඔබගේ දේවාලය නෙමෙයි ඔබ කෝවිලක් බවට පත් වෙනවා. කෝවිල පීඨාශ්‍රමයක් බවට පත් වෙනවා. යම් රටාවකට මේක ගලාගෙන යනවා. මේ දේවල් ඊටම ඕගලන්ට වැදගත් වෙයි. මම ඊළඟ වීඩියෝවෙන් පැහැදිලි කරන්නම් මේ චක්‍ර පද්ධතීන් වල තියෙන දෝෂයන් ඉවත් කරගන්නේ කොහොමද? මේ ශක්තිය ඉදිරියට වඩාගන්නේ කොහොමද? මේක අරගෙන යන්නේ කොහොමද? මේ ආදී කාරණා මේක කෙලින්ම දෙවියන්ගේ ශක්තියත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. දැන් මම මේකෙන් පැහැදිලි කරේ වරමක් තියෙන කෙනෙක් කොහොමද මේ ශක්තිය පැත්තට එන්නේ. එතකොට ශක්තිය පමණක් වඩන කෙනෙක් කොහොමද මේකේ ඉදිරියට යන්නේ? දැන් වරම් තියෙන කෙනෙක් වරමෙන් ඉහළට යන්නේ කොහොමද කියන එක මම පැහැදිලි කරා. ඊට පස්සේ දැන් වරම් තියෙන ශක්තිලාභියෙක් කොහොමද යන්නේ කියන එක මම පැහැදිලි කරා. ඊළඟට තනිකර ශක්තියක් තියෙන කෙනෙක් මේ ශක්තිය ලබාගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන කොටස මම ඊළඟ වීඩියෝවෙන් පැහැදිලි කරන්නම්. මට ප්‍රධාන වශයෙන් මේක කියන්න තියෙන කාරණාව මම දැක්ක මේ රටේ අයගේ දෙයක් තමයි පටු චේතනාවල් තියෙන්නේ. මොකද බොහෝ දැනුමන් බොහෝ මම දන්නා වූ දේවල් මට කෙනෙකුට කියන්න හිතෙන්නේ නැහැ. මම දන්නවා මේක මේගොල්ලන්ට කිව්වට වැඩක් නැහැ කියලා. මොකද ඒගොල්ලෝ කියන දේ දකින්නේ ඒගොල්ලන්ගේ ආකල්පයෙන්. ඒගොල්ලොන්ගේ සිත් තුළ ඒගොල්ලෝ තියාගෙන ඉන්නා වූ ප්‍රතිරූප වලින් තමයි ඒගොල්ලෝ මේක දකින්නේ. යම්මාට දේවල් කිව්වහම ඒවට ඒගොල්ලෝ විවිධ දේවල් කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ දැනුම අනුව ඒගොල්ලෝ ප්‍රශ්න නගන ප්‍රශ්න අහනකොට මම දන්නවා මෙයා කිසිම මේ දැනුමක් නැතුවයි මේ ප්‍රශ්න අහන්නේ. මොකද මේ ප්‍රශ්න ගොඩාක් අහන්නේ එක මුදල් ගැටලුවක්. එහෙම නැත්නම් මොන හරි ඔය මේ කාමය සම්බන්ධ එහෙම ගැටලුවක්. එහෙම නැත්නම් බලය හොරා ගැනීමගේ එහෙම ගැටලු. නැත්නම් මාව භාවිතා කරයි එහෙම ගැටලු. මේවා තමයි මම ගොඩක් දැකලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්න තුල ගැබ් වෙලා තින්නේ ඒක.
සමහරුන්ට දැක්කම සමහරුන්ට දැන් එහෙම කරපුවාම මට මේ බලය නැති වෙයිද? ඒතර මගේ තියෙන එකට මොකද්ද වෙන්නේ? මගේ තියෙන එක එහෙම නතර කරලා මේ පැත්තට යන්න ගියොත් එහෙම ඒ වගේ ප්‍රශ්න අහනවා ඒගොල්ලෝ. මේවා ඇවිල්ලා නොදන්නාකමට අහන්නව ප්‍රශ්න නෙමෙයි. ඒ අහනකොට මම දන්නවා මෙයාගේ ආකල්ප තුල තියෙන ප්‍රශ්නයි මෙයා මේ අහන්නේ කියලා. ඒ සැකයන්ත මොකද ඒගොල්ලෝ එක්තරා රාමුවක ඉන්නේ. ඒගොල්ලෝ දන්නේ මේ වරම් ගැන ආරෝඪ වෙනවා. මෙහෙම ගියා අරම ගියා මෙහෙම කරා. ඒක තමයි ඒගොල්ලෝ ඒ රාමුව තුල තමයි ඒගොල්ලෝ හිතන්නේ. දැන් ගෑනු කෙනෙක් නම් හිතනවා මෙයා මගෙන් ලිංගික ආශාවන් පරිමහ ගන්න වෙන්නේ. එහෙමනේ ගොඩක් අය හිතන්නේ. නව වරන් හදන්න ගියාමත් ඔය ගැටලු වෙනවනේ. පිරිමි කප් මහත්තයෙක් ඉන්නවා නම් ගෑනු කෙනෙක්ම වරම හදනවා නම් ඉතින් සමහරලාට ඒ කප් මහත්තයාට එයාට සිද්ධ වෙනවා අර මිනිස්සයාගේ එහෙම මෙහෙන් අල්ලන්න. කොන්ද අල්ලන්න එක්ක ඔළුව අල්ලන්න. නැත්නම් යම් ක්‍රම වේද මොන හරි අනුගමනය කරන්න වෙනවා. ඒක ඊට පස්සේ යන්නේ වෙන විදිහකට. කියන්නේ මගේ අතනින් එල්ලුවා. මගේ මෙතනින් එල්ලුවා. මගේ අරකෙන් මේක කරා මේකෙන් අර ඕව තමයි කියන්නේ. ඒකේ තුල ගැබ් වෙලා තියෙන දේ දන්නේ නැහැ. ඒ තුල ගැබ් වෙලා තියෙන දේ දන්නේ නැහැ. ඒක ඉතින් එන ඔය ඉන්න කප් මහතුරුන්ට ගුරුවරුන්ට ඔක තේරුම් කර එක එකට දිදී ඉන්න වෙලාවකුත් නැහැනේ. ඉතින් සමහරව ඉතින් ඒක කරන්න අවශ්‍ය දේ ඒගොල්ලෝ කරනවා. දැන් සමහරව ඒක නොකරම නිකන් ඉන්නවා. සමහර දේවල් තියෙනවා දෙහි කැපිය යුතු තැන් තියෙනවා. ඒකම යම් යම් ඖෂධ වර්ග ගැල්විය යුතු තැන් තියෙනවා. මේවා කරන්න ගියම ලෝක ප්‍රශ්න උදා වෙනවා මිනිසුන්ට. එක එක්කෙනාගේ සිතිවිලි චේතනා අනුගත. ඒක තමයි මේ රටේ මම දකින්න ලොකුම දේ. එන්නේ මේවා දෙයක් කරන්න ගියාම හරි අමාරුයි. මම හිතන්නේ මේ ශාස්ත්‍ර මේ රටෙන් අතු ගෑවෙන්නේ නැත්තම් ක්‍රියාත්මක නොවෙන්නේ මෙන්න මේ හේතු කාරණා හින්දා වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් ඒ විදිහ දෙයක් කිව්වහම මොකද මම ඉන්දියාවේ සමහර ඔය සයිට් වල මම දැකලා තියෙනවා මේ ඒගොල්ලන්ගේ ක්‍රම ඒගොල්ලෝ කෙලින්ම එලි දක්වලා තියෙනවා. ඒ තාන්ත්‍රික ක්‍රම මෙහෙමයි සිද්ධ වෙන්නේ මේවා කරන්නේ යෝගවල යෝග කරද්දිත් එහෙමයි. මේ රටේ ඒවා සමහරවිට රාසිගත කෙරෙන්නේ නැති. මේ ප්‍රසිද්ධිය කවුරුත් කතා කරන්නේත් නැහැ ඒවා කරන්නේත් නැහැ කිව්ව ගමන් එහෙම මොකක් කරේ දැන් බැලලක් කිව්වොත් එimhe දැන් ඔය ශක්ති භාවනාවල ඉහළට යද්දී අතමුන් සාමාන්‍යව මහා භද්‍රකාලි මෑණියන්ගේ භගවතී මෑණියන්ගේ දක්ෂිණේශ්වරී මෑණියන්ගේ මහදෙවියන්ගේ නිකුම්බිලා මෑණියන්ගේ ඔය මේ වගේ ශක්තියින් වල යම් මට්ටමකට ඉහළ බලයක් තියෙන කෙනෙක් ඵලය අවදි කරනකොට අනිවාර්යයෙන්ම නිර්වතින් කරන්න ඕනේ ඒවා තියෙනවා. අම්මු හෙළුවෙන් ආය ඇඟේ නූල් පොටක්වත් නැහැ. ඊට පස්සේ ඒකට මැදිහත්න කවුරු ගුරුවරයෙක් ඉන්නවනේ. ඒ ගුරුවරයාට මේ ඉන්න ශිෂ්‍යයා ගෑණියද පිරිමිද කියන එක එයාට අදාළ නැහැ. එයාට වැඩක් නැහැ ඒක. මොකද ඒ ඉන්න මානසික තත්ත්වය අනුව එයාට මේ ගෑණියද පිරිමියද එයාට ලිංගික ආශාවක් හැඟීමක් නෙමෙයි ඉන්නේ. එයා දකින්නේ මේ ශරීරයේ චක්‍රපද්ධතිය ශක්තිය ඒව තමයි ඒගොල්ලෝ ගොළුවේ තියෙන්නේ. අනිමලු වහගත්ත ජීවිතයක් මේ ශක්තිලාභීන්ට නැහැ. මේ ශක්තිලාභීන්ට තියෙන්නේ විවර වෙච්ච දේවල් ඔක්කොම. ඒගොල්ලන්ට රකින්න දෙයක් නැහැ. මොකද දැකලාද බොල සමලට දැකලත් ඇති අවබෝධයක් ඇති ගොඩක් මේ ඉන්න ඉන්දියාවේ ඉන්න යෝගී එහෙම නැත්නම් ওই දේවාත්ම වල මූල ස්වરૂපයන් මහදෙවියන්ගේ යම් ස්වરૂප තියෙනවා අමු හෙළුවෙන් ඉන්නේ. කාල බහිරව ඇඳුම් අඳන් ඉන්නවා. කාලන් බහිරව තනිකර ඔක්කොම එළිය දාන් ඉන්නේ. භගවතී මෑණියෝ ඇඳුම් අඳන් ඉන්න අම්මඩියෙද්ද ඔක්කොම රෙදි ටික ගලවලා ඉන්නේ. මාතාවගේ බොහෝ අවතාරයන් තියෙනවා. මේ තන් ඔක්කොම එළිය දාගෙන ඉන්නේ. කකුල් දෙකක් පළල් කරගෙන අපේ රටේ මෙහෙම රූපයක් කොහෙද තිබුණොත් එහෙම ගල් ගහයි.
ඉතින් මේක තමයි මේ රටේ මේ ශක්තිලාභින් බිහි නොවෙන්න මේ ප්‍රධාන හේතු රහසිගත යම් දේවල් වෙන දන්න මිනිස්සු කරගන්නවා. බහුතරයක් මේ ඒ ශක්ති දේවල් වල යම් ප්‍රාථමික කොටස් තමයි මේ වරම් වලට සම්බන්ධ වෙන්නේ. මේ වරම් වලදී ඒ ප්‍රාථමික කොටස් සම්බන්ධ වෙනවා. නැත්නම් වරම් ගන්න ගියාම මේ ආරෝඩ වරම් ගන්න ගියාම ඇඳුම් ගලවන්න ඕනේ කියන කතාව නෙමෙයි මම මෙතන කියන්නේ. ඒවට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම කවුරු හරි කියනවනම් මොකක් හරි ඉතින් යටි අරමුණක් අදහසක් මොකක් හරි ඇති. නමුත් සමහර වරම් මම අහලා තියෙනවා මේ ඒ වරම ආරෝඩය ආපුවම රෙදි නැතුව ඉන්නවා කියලා. ගෑනු පිටිමේ ભેදයක් නැහැ ඒකට. එක්ක සුරුට්ටුවක් ගහගෙන කකුලක් උඩ කකුලක් තියාගෙන ඉන්නේ රෙද්ද තියෙනවද දන්නේ එහෙම ඉන්නවා. මේවා ඒ වගේ. ඉතින් මේවා යම් දැනුමක් සහිතව මේවා ගවේෂණය කරන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. යම් කිසි කෙනෙක් මේ ලැජ්ජාව බය තියාගෙන ඉන්නවනම්, යම් කිසි සම්ප්‍රදායකට යනවනම්, ඒගොල්ලන්ගේ නීති රීති මත යනවනම් මේ ශක්ති භාවනා පැත්තට යන්න එපා. මොකද වැඩක් නෑ. මොකද ඔබේ සම්ප්‍රදාය නෙමෙයි මේක විශ්වයේ තියෙන ශක්ති සම්ප්‍රදාය. ආයි ඒකට මේ ඔබේ නීති රීති, ඔබේ ලැජ්ජාව බය මේකට අදාළව කරගන්න එපා. ඔබ ඒක වඩන්න එපා එහෙනම්. මොකද ඔබ 100,000ක් මේ ඉදිරියේ නෙමෙයි නිර්වත් වෙන්නේ හෝ තන් එළිය දාගෙන ඉන්නේ හෝ බෙහෙත් ගල්ව ගන්න හෝ මොන හරි කරන්නේ. එහෙම තමා තනියෙන් කරගන්න ක්‍රමයක් තියෙනවා. නැත්නම් තමාගේ ගුරුවරයා. එහෙම නැත්නම් තමන්ගේ සහායිකාවක් කවුරු හරි. මේ আদি ක්‍රම යොදා ගන්න පුළුවන්. ඒ කොහොම නමුත් යම් අවස්ථාවලදී උඩුකය නිරුවත්ව ඉඳ සිද්ධ වෙනවා, යටිකය නිරුවත්ව ඉඳ සිද්ධ වෙනවා. නිරුවතින් වන්දනා කරන්න සිද්ධ වෙනවා. මේ නිලවල යම් යම් බෙහෙත් ඖෂධ ගල්ව ගන්න සිද්ධ වෙනවා. මේ ආදී දේවල් කරන්න සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී මේ 100,000ක් තමන් දිහා බලාගෙන ඉන්න තමන් ඒවා වෙනම රහසිගතව ඒ කුටිවල හෝ ඒ තැන්වල තමන් කරගන්න. එක්ක එතන ඉන්නේ තමන්ගේ සහායකයා හෝ සහායිකාව හෝ එක්ක තමන්ගේ ගුරුවරයා විතරයි. ඒවා මේවට තියෙන අත්‍යවශ්‍ය කාරණා. එක්ක තමන් භාවනා කරේ තමන්ට උපදෙස් ලැබෙන සම්පූර්ණ නිර්වත්ව මේක කරන්න. මෙන්න මේ විදිහට කරන්න. මේ විදිහට ඒවා යන ක්‍රම ඒවා. මේවා මේ රටට එලි දක්වන්න මගේ එච්චර කැමැත්තක් නැහැ. කැමැත්තක් නැහැ කියන්නේ වැඩක් නැහැ. ඒවා මේ මිනිස්සුන්ට මහා නිකන් විකාර වගේ දේවල්. මෙන්න මේ නිසා තමයි මේ රටේ ඔය ශක්තිලාභින් බලලාභින් අඩු වෙන්න මූලික හේතුව. ඒගොල්ලන්ට ලොකුම දේ මේ වෙන දේවල්. වෙන දේවල් තමයි ඒගොල්ලන්ට ලොකුම දේ රැකගෙන ඉන්නේ. මේ තමන් කරන දේ ප්‍රතිඵලය ලබා ගැනීමනේ අඩුම තරමේ මේ මෑණිවරුන්ගේ නැත්තම් මේ දෙවිවරුන්ගේ රූපයන්, ඔය නිර්වතින් ඉන්න රූපයන් ඇයි මේ දෙවිවරු හෙළුවෙන් ඉන්නේ? ඇයි මේ මෑණියෝ තන් දෙක එළිය දාගෙන ඉන්නේ? ඇයි මේ මෑණියෝ පළල් කරගෙන කකුලක් උස්සගෙන මෙහෙම කරගෙන ඉන්නේ කියන එක ගැනවත් ඔළුවට අරගෙන කල්පනා කරලා බලන්න. එතකොට තේරෙයි මේ වාහි ක්‍රියාකාරීත්වය කොයි වගේද කියලා. මම හිතනවා ඔයගලන්ට සෑහෙන දැනුමක් මේක තුලින් ලැබෙන්න ඇති. ඒක මොන හරි ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මම ඒවට ඉදිරියේදී පිළිතුරු දෙන්න. මම ඊළඟට ඔය ශක්ති භාවනා සම්බන්ධ වැඩසටහනක් ඉදිරිපත් කරන්නම්. විශ්ව ශක්ති දහම් වැඩසටහන තුළින් ඔබගේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන යම් දැනුමක් ලබා ගත්තායි කියා අප විශ්වාස කරනවා. වීඩියෝවක් දාපු සැනින් නැරඹීම සඳහා බෙල් අයිකන් එක ක්ලික් කර අප සබ්ස්ක්‍රයිබ් කරන්න. විශ්ව ශක්ති දහම් සමග රැඳී සිටි ඔබ සැමට ස්තුතියි.